හරි ළමයි අද අපි කතා කරන්න යන්නේ සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය ගැන. එතකොට මෙතනින් ඉඳලා එහාට තමයි මේ පාඩමේ ගණන් හදන ඒවා එන්නේ. ඒ නිසා මේ ඉගෙන ගන්න කොටසෙන් විතරක් අපිට කතා කරන්න පුළුවන් A level ප්‍රශ්න, A level paper එකේ ආපු ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය කියන්නේ කියලා. මේ වගේ එක එක එන්තැල්පි විපර්යාස වර්ග ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ වයින් කීපයක් තමයි අපිට නිතරම ප්‍රශ්නවලට යෙදෙන්නේ. එතකොට මේ සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසයත් ගොඩක් ප්‍රශ්නවලට යෙදෙන එකක්. එතකොට බලමු මේකේ අර්ථ දැක්වීම මොකද්ද කියලා. බලන්න ඉස්සෙල්ලම ලකුණ ඩෙල්ටා H තීටා F කියලා මෙතන F එක තියෙන්නේ සබ්ස්ක්‍රිප්ට් විදිහට. තීටා තියෙන්නේ සුපර්ස්ක්‍රිප්ට් විදිහට උඩින් ලියලා. එතකොට තීටා වලින් මොකද්ද සංකේතවත් වෙන්නේ? සම්මත තත්ත්ව කියන එකනේ. එතකොට සම්මත තත්ත්ව කියලා කියන්නේ මොනවාද අපි ඉගෙන ගත්තේ? පීඩන 1 ATM සහ දෙන ලද උෂ්ණත්වය. උෂ්ණත්වයට සම්මත උෂ්ණත්වයක් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ 298 K කියන එක. නැත්තම් සෙන්ටිග්‍රේඩ් අංශක 25. එතකොට මේ F කියලා කියන්නේ මොකද්ද? ෆෝමේෂන් කියන එක. ඒ කියන්නේ උත්පාදනය ඇති කරනවා කියන එක. එතකොට මොකද්ද මේකේ අර්ථ දැක්වීම තියෙන්නේ? සම්මත අවස්ථාවේ ඇති අපි සලකන ද්‍රව්‍යයක මවුලයක් සම්මත අවස්ථාවේ සමුද්දේශ ස්වරූපයෙන් ඒ කියන්නේ රිෆරන්ස් ෆෝම් මම මේක පැහැදිලි කරන්නම්. සමුද්දේශ ස්වරූපයෙන් තියෙන එහි සංඝටිත මූලද්‍රව්‍ය වලින් උත්පාදනය වීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසයයි. එතකොට ඒකේ තේරෙන්නේ නැහැ වගේ පේන වචන කීපයක් තියෙනවා. මේ සමුද්දේශ ස්වරූපය කියන්නේ වැඩියම ස්වභාවය අපිට වැඩියම හම්බ වෙන සම්මත ස්වරූපය. යම්කිසි මූලද්‍රව්‍යයක. ඒක අපි ඊළඟ ස්ලයිඩ් එකකදී බලමු. සංඝටිත මූලද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? අපේ අර සලකන සංයෝගය ඒක හැදෙන්න පාවිච්චි කරපු මූලද්‍රව්‍ය. නැත්නම් ඒකේ අඩංගු මූලද්‍රව්‍ය. ග්ලූකෝස් අණුවක අපි හිතුවොත් ග්ලූකෝස් වල සම්මත උත්පාදනය ගැන. එතකොට ඒකේ මොනවද තියෙන මූලද්‍රව්‍ය? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතකොට ග්ලූකෝස් වල සංඝටිත මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන එක. ජලය සැලකුවොත් හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒ වගේ. එතකොට මේ සංඝටිත මූලද්‍රව්‍ය ඒව තියෙන්නත් ඕන සම්මත අවස්ථාවේ සහ ඒ වගේ වඩාත්ම සුලභ ස්වරූපයෙන්. එතකොට අන්න එහෙම මූලද්‍රව්‍ය වලින් අපි සලකන සංයෝගයේ එක මවුලයක් හැදෙන්න සිද්ධ වෙන එන්තැල්පි විපර්යාසය තමයි අපි මේ ඩෙල්ටා H තීටා F කියන එකෙන් සම්මත උත්පාදන එන්තැල්පිය කියලා ගණනය කරන්නේ. එතකොට අපි බලමු මේ සමුද්දේශ ස්වරූපය කියන්නේ මොකක්ද කියලා. මූලද්‍රව්‍යයක සමුද්දේශ ආකාරය කියන්නේ වැඩියම ස්ථායී ස්වභාවයේ සාමාන්‍යයෙන් පවතින මූලද්‍රව්‍ය ස්වරූපය. වැඩියම ස්ථායී. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් ගොඩක් මූලද්‍රව්‍ය අපි ගත්තොත් දැන් මෙතන තියෙන උදාහරණ බලන්න. මේ හයිඩ්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් වායුව විදිහට තමයි වැඩියෙන්ම සුලභව අපිට හම්බ වෙන්නේ ස්වභාවයේ පවතින. ඊළඟට කාබන් වල ස්වරූප කීපයක් තියෙනවනේ නේද? දියමන්ති කාබන් මේ දියමන්ති කියන්නේත් කාබන්, ඊළඟට ග්‍රැෆයිට් කියන්නේ නැත්නම් මිනිරන් කියන්නේත් කාබන්, ඊළඟට ගල් අඟුරු විදියට එහෙම තියෙන්නේත් කාබන්. මේ වගේ වඩාත්ම ස්ථායී අඩුම ශක්තියක් පවතින්නේ ග්‍රැෆයිට් වල, මිනිරන් වල. ඒ නිසා අපි ඒක තමයි කාබන් වල රිෆරන්ස් ෆෝම් එක නැත්නම් සමුද්දේශ ආකාරය කියලා ගන්නෙ. එතකොට ඔක්සිජන් මූලද්‍රව්‍ය ගත්තොත් O2 වායුව. ඊළඟට බලන්න මේ සල්ෆර් හිම සල්ෆර් වල ගොඩාක් තියෙනවා ස්වරූප. ඔයගොල්ලෝ SPD පාඩමේදීත් ඉගෙන ගනි. එතකොට ඒකේ තියෙනවා මේ ක්‍රිස්ටලීන් නැත්නම් ස්ෆටික රූපී ආකාර තියෙනවා, ස්ෆටික රූපී නොවන ආකාර තියෙනවා. ස්ෆටික රූපී ආකාරවලත් එක එක වර්ග තියෙනවා. එතකොට ඒ හැම එකකින්ම මෙන්න මේ රොම්බික් නැත්නම් රොම්බසීය S8 අණුව තමයි වඩාත්ම ස්ථායී කියලා අපි ගන්න. එතකොට අපි යම්කිසි සංයෝගයක උත්පාදන එන්තැල්පිය සලකනකොට
අපි හිතමු SO2 වල උත්පාදන එන්තැල්පිය කතා කරනවා කියලා. එතකොට අපි එතෙන්දී SO2 හදන්න ගන්න ඕන මෙන්න මේ S8 100 අණුව. අපි කාබන් ඩයොක්සයිඩ් හදන උත්පාදන එන්තැල්පිය කතා කරනවා නම් අපි ගන්න ඕන කාබන් වල මිනිරන් ස්වරූපය. මූලද්‍රව්‍ය විදියට ප්‍රතික්‍රියක විදියට ගන්න ඕන ඒක. හරිනේ. එතකොට අපි සමීකරණ ලියනකොටත් ඒක වරහන් ඇතුලේ ඒ தත්ත්වය පෙන්වන්න ඕන. අපි ගත්තේ මෙන්න මේ ස්වරූපය තමයි කියන එක. බහුරූපී ආකාර වලින් අපි ගත්තේ මෙන්න මේකයි කියන එක වරහන් ඇතුලේ දක්වන්න ඕනේ. ඒකේ උදාහරණයක් මම පෙන්වන්නම්. එතකොට මේ සම්මුද්දේශ ආකාරවල අනිත් විශේෂය තමයි ඒ වගේ ඩෙල්ටා HF බිඳුවයි කියලා තමයි අපි සලකන්නේ. එතකොට හයිඩ්‍රජන් වල ඒ කියන්නේ ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය අණු වල හෝ මූලද්‍රව්‍ය පරමාණු වල උත්පාදන එන්තැල්පිය බිඳුවයි කියලා තමයි අපි සලකන්නේ. ඊළඟට බලන්න අපි උදාහරණයක් ග්ලූකෝස් වල සම්මත උත්පාදන එන්තැල්පිය මොකක්ද කියලා පහදන්න කියන. එතකොට විස්තර කරන්න වචනේ. එතකොට ඒකේ මොකක්ද අර්ථය ග්ලූකෝස් වල සම්මත උත්පාදන එන්තැල්පිය කියන එකේ අර්ථය මොකක්ද? සම්මත තත්ත්වය යටතේ ඇති ග්‍රැෆයිට් හයිඩ්‍රජන් වායුව ඔක්සිජන් වායුව කියන සුලභ අවස්ථා වලින් ඒ කියන්නේ අර සම්මුද්දේශ ස්වරූප වලින් එම සම්මත තත්ත්වය යටතේම පවතින ග්ලූකෝස් අණු එක මවුලයක් සෑදීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය තමයි ග්ලූකෝස් වල සම්මත උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී වැදගත් වචන මොනවාද? සම්මත තත්ත්ව, ඊළඟට සම්මුද්දේශ ස්වරූපය නැත්නම් සුලභ අවස්ථා, ඊළඟට වඩාත්ම වැදගත් දේ තමයි ග්ලූකෝස් හෝ අපි සලකන සංයෝගයේ එක මවුලයක් හැදීමේදී සිද්ධ වෙන එන්තැල්පි විපර්යාසය තමයි අපි සලකන්න ඕන. එතකොට මෙතන ඔයගොල්ලෝ දැක්ක කාබන් කියලා නැතුව ග්‍රැෆයිට් කියලා ලියලා තියෙනවා. ඇයි යම් කිසි මූලද්‍රව්‍යයකට භෞතික ස්වරූප කීපයක් තියෙනකොට අපි යොදාගන්නේ මොකක්ද කියන එක වරහන් ඇතුලේ පෙන්වන්න ඕන. එතකොට සමීකරණ ලියද්දිත් එහෙමයි. ඒකට අපි උදාහරණයක් බලමු. ඊට කලින් බලන්න මේ මම කලින් පාඩමකදීත් කිව්වා මේ විද්‍යාඥයෝ ඒගොල්ලා පරීක්ෂණාත්මකව ගණනය කරලා වගුගත කරලා තියෙනවා මේ උත්පාදන එන්තැල්පි, දහන එන්තැල්පි, ඒ වගේ එක එක එන්තැල්පි අගයන් මේගොල්ලෝ වගුගත කරලා තියෙනවා. එතකොට අන්න ඒ වෙයිදී අපිට සංසන්දනාත්මකව බලන්න ලේසි වෙන්න තමයි මේ සම්මත තත්ත්ව කියන එක ගන්න කියලා මම කිව්වා. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මේ ස්ටෑන්ඩඩ් එන්තැල්පීස් ඔෆ් ෆෝමේෂන් කියන්නේ සම්මත උත්පාදන එන්තැල්පි මෙතන කියලා තියෙනවා 298යි K කියලා. ඒ කියන්නේ යාලා අර උෂ්ණත්වය දැන් සම්මත තත්වයට 1 atm කියන එක අනිවාර්යෙන් ඇතුළත්නේ. උෂ්ණත්වය ඒගොල්ල මේ වගේ විශේෂ කරලා දක්වනවා. මෙන්න මේ උෂ්ණත්වය යටතේ මේක. වෙනත් උෂ්ණත්වයකදී ওই ප්‍රතික්‍රියා කරලා ඩෙල්ටා HF ගත්තොත් එහෙම එතකොට එන්නේ වෙනත් අගයන් ටිකක්. එතකොට මේ 298යි K වලදී තමයි නැත්තම් සෙල්සියස් අංශක 25 දී තමයි මේ අගයන් ටික ඒගොල්ල අරගෙන වගුගත කරලා තියෙන්නේ. එතකොට ඇයි මේ 25යි සෙල්සියස් කියන එක ගන්නෙ? ගොඩක් රටවල් වල කාමර උෂ්ණත්වය සලකන්නේ සෙල්සියස් අංශක 25යි කියන එක. එතකොට වායුගෝල එකක් යටතේ කාමර උෂ්ණත්වයේදී ওই ප්‍රතික්‍රියා කරාම එන ඩෙල්ටා HF අගයන් තමයි ඔය තියෙන්නේ. එතකොට මෙතෙන්දී ඕගොල්ලන්ට බලන්න එක විශේෂ දෙයක් මෙතන පේනවා. බලන්න මේ ඩයමන්ඩ් කියන එකේ උත්පාදන එන්තැල්පිය දීලා තියෙනවා. මෙතන. දැක්කද ඩයමන්ඩ් වල? ඒ කියන්නේ මේකත් කාබන් වලම ස්වරූපයක්. කාබන් මූලද්‍රව්‍යනේ. එතකොට අපි කිව්වා මූලද්‍රව්‍ය වලයි මූලද්‍රව්‍ය අණු වලයි සම්මත උත්පාදන එන්තැල්පි බිඳුවයි කියලා තමයි අපි සලකන්නේ කියලා. හැබැයි මේ බිඳුව කිව්වේ මොනවයිද? අර සම්මුද්දේශ ස්වරූපේ නැත්නම් වඩාත් සුලභ වඩාත් ස්ථායී ස්වරූපේ. එතකොට කාබන් වල ස්ථායී ස්වරූපේ ග්‍රැෆයිට්. ග්‍රැෆයිට් වල තමයි බිඳුව තියෙන්නේ. මෙතන තියෙන්නේ ඩයමන්ඩ්. එතකොට ඩයමන්ඩ් කියන්නේ දියමන්ති කියන්නේ වෙනත් ඒකේ වෙනත් ස්වරූපයක්. එතකොට ඒකේ පේනවා බිඳුව නෙවෙයි නේ උත්පාදන එන්තැල්පිය.
ඒක මෙතනින් පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට මේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ප්‍රශ්නවල එන අගයන් කීපයකුත් මෙතන තියෙනවා. මේ ජලයේ උත්පාදන එන්තැල්පිය ඒවා එහෙම මීතේන් C2H4 ඒ වගේ එක එක අපේ ප්‍රශ්නවලත් ඔන්න ඔය වගු වලින් අරගෙන තමයි ඒගොල්ලෝ ඉතින් ප්‍රශ්න හදන්නේ. එකම සංයෝගයන් ටික තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න කරද්දි තේරෙයි. එකම සංයෝගයන් ටිකක් තමයි නිතරම ප්‍රශ්න වලට යොදාගන්නේ ප්‍රශ්න හදන අය. එතකොට ඒකයි මම කියන්නේ නිතරම past papersම කරලා පුරුදු වෙන්න කියලා. එතකොට ඕගොල්ලෝ විභාගෙට කලින් ඒ එන්න ඕන දේවල් ඔක්කොම දැකලා ඉවරයි නිතරම. එතකොට ඕගොල්ලන්ට අලුත් දෙයක් නැහැ. ඒ ලෙවල් විභාගෙදි ගිහිල්ලා අලුතෙන් හිතන්න යමක් නැහැ. ඔක්කොම ඕගොල්ලෝ කලින් පුරුදු වෙලා ඇවිත් තියෙන්නේ. එතකොට බලමු අපි මේ සම්මත උත්පාදන එන්තැල්පිය සමීකරණ විදිහට ලියන්නේ කොහොමද කියලා. එතකොට බලන්න මෙතන දීලා තියෙනවා මේගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන උදාහරණය. කෙල්වින් 298 දී ෆෝමැල්ඩිහයිඩ් වල සම්මත උත්පාදන එන්තැල්පිය -108යි මවුලයට කිලෝ ජූල්. එතකොට ඒක කොහොමද අපි සමීකරණයක් විදිහට ලියන්නේ? එතකොට මේ සමීකරණය ලියනකොට ඔයගොල්ලෝ බලන්න ඕන වැදගත් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන අපි උත්පාදනයක්නේ සලකන්නේ අපේ සලකන්නේ ෆෝමැල්ඩිහයිඩ් වල උත්පාදනය. එතකොට ෆෝමැල්ඩිහයිඩ් තියෙන්න ඕන මේ සමීකරණයේ එක මවුලයක් විතර. එතකොට සමීකරණය ලියද්දී හැමතිස්සෙම ඕගොල්ලෝ මෙතෙන්ට එක මවුලයක් එන්න තමයි ලියා ගන්න ඕන සමීකරණය. එතකොට මේ පැත්තේ ඔයගොල්ලෝ සමීකරණ තුලිත කරද්දි කලින් දෙපැත්තේම අංක මාරු කරලා මේ පැත්තටත් එක එක සංගුණක එන විදිහටනේ කළේ. නමුත් මෙතෙන්දී එහෙම බෑ. අනිවාර්යෙන් ප්‍රතිඵල ඵල තියෙන්න ඕන එක මවුලයයි. ඒකට අනුව තමයි මේ පැත්ත බැලන්ස් කරන්නේ. ඒ හන්දා තමයි මෙතෙන්ට එක ඔක්සිජන් පරමාණුවක් තියෙන නිසා මෙතන අපිට භාගයයි O2 කියලා දාන්න වෙලා තියෙන්නේ ඒකයි. එතකොට මේ භාගය කියලා දැම්මට කමන්නේ. භාගය 7න් 2 එහෙම ඕන ගානක් කමක් නැහැ භාග සංඛ්‍යාවක් වුණත්. නමුත් අපිට මේ පැත්තේ තියෙන්න ඕන එක මවුලයක් විතරයි අපේ ප්‍රතිඵලය. එතකොට අනිත් එක ඕගොල්ලෝ බලන්න හැමතැනම මේ අපි ස්වභාවයේ පවතින සම්මත තත්ත්වය අපි දක්වලා තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් තියෙන වායුවක් විදිහට, ගෑස් ඔක්සිජන් තියෙන වායුවක් විදිහට, කාබන් වල මම අර කලින් කිව්ව විදිහට මෙතන තියෙනවා ඒ කියන්නේ සොලිඩ් ග්‍රැෆයිට් කියන එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ කාබන් වල සොලිඩ් ස්වරූප කීපයක් තියෙනවානේ. ඉතින් ඒකෙන් ග්‍රැෆයිට් තමයිනේ අපි පාවිච්චි කරන්නේ අඩුම ස්ථායි මේ අඩුම ශක්තියක් තියෙන වඩා සුලභ ස්ථායි සංයෝගයේ ස්ථායි මූලද්‍රව්‍ය ස්වරූපයේ විදිහට සමුද්දේශ ස්වරූපයේ විදිහට. ඒ නිසා මෙතන ග්‍රැෆයිට් කියන එක අපි වරහන් ඇතුලේ මේ විදිහට දක්වලා තියෙනවා. එතකොට ඒකේ ඩෙල්ටා HF තීටා මෙතන දාලා තියෙනවා හරියට මවුලයට කියලා. මොකද ඒක මවුලයක් ඇදීමේදී සිද්ධ වෙන එන්තැල්පි විපර්යාසය තමයි මෙතෙන්දී ගත්තේ. එතකොට හැම තිස්සෙම භෞතික තත්ත්ව අපි මේ වගේ පැහැදිලිව දක්වන්න ඕන. භෞතික තත්ත්වය හැම එකේම දක්වන්න ඕන. මෙතන දැන් ඕගොල්ලන්ට පේනවා අපි ජලයේ උත්පාදන එන්තැල්පිය සැලකුවොත් එතකොට සම්මත තත්ත්වය යටතේ ජලය පවතින්නේ ලික්විඩ් නැත්තම් ද්‍රව විදිහටනේ. මෙන්න මේ විදිහට තමයි අපේ සම්මත විදිහ තියෙන්නේ. නමුත් අපි ජල වාෂ්ප සෑදීමේ සම්මත උත්පාදන එන්තැල්පිය සැලකුවොත් එතකොට අපි දාන්න ඕන මෙන්න මේ G කියන එක දැමීම අත්‍යවශ්‍ය වෙනවා. කොහොමත් අපි සමීකරණ ලියද්දී හැමතිස්සෙම මතක තියාගන්න මේ තත්වය දක්වන්න ඕන Gද Sද Lද කියලා. එතකොට මෙතන තියෙන ජල වාෂ්ප සෑදීමේ කියන එක ඕගොල්ලන්ට පේන්න ඕන මේ L නෙවෙයි මෙතන තියෙන්නේ G. ඊළඟට අපි බලමු දැන් මම හිතනවා මේ කතා කරපු දේවල් ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඒ වගේම බලමු ඕගොල්ලන්ට එච්චර අමාරු දෙයක් එතන තිබුණෙත් නෑ. නමුත් මෙච්චර සරල දෙයකිනුත් ප්‍රශ්න අහයිද කියලා හිතනවනේ.
නමුත් එහෙම අහපු ප්‍රශ්න තියෙනවා ඒ ලෙවල් වල. බලන්න මේ ඔක්කොම ඒ ලෙවල් පාස් පේපර්ස් වල ගණන්. ඒකේ මේ පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා බලන්න මේ ප්‍රශ්න තුනට උත්තර හිතන්න තනියෙන් විනාඩියක් අරගෙන. හරි අපි බලමු එතකොට මොනවද ඕගොල්ලෝ අරගත්ත උත්තර කියලා. බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් සම්මත උත්පාදන එන්තැල්පිය සමග වඩාත්ම සමීපව සම්බන්ධ වන්නේ මින් කුමන ක්‍රියාවලියද? එතකොට අපි දැන් මෙයා එතන දීලා තියෙනවා MgO කියලා සූත්‍රය දීලා තියෙනවා. එතකොට MgO අපි බලන්න ඕනේ ඉස්සෙල්ලම එක මවුලයක් විතරක් තමයි තියෙන්න ඕන මේ දකුණු අත පැත්තේ. එතකොට මේ දෙවෙනි උත්තරේ වැරදි. අනිත් උත්තර වලින් බලන්න හරි එක මොකක්ද කියලා. මෙතන MgS Mg වල ස්වභාවය පවතින්නේ solid විදිහට නැත්නම් ඝන විදිහටනේ. ඒ හන්ද Mg වල තියෙන්න ඕන S කියන අකුර. එතකොට අපි මේක වැරදි කියලා අයින් කරා. මේ ගෑස් තියෙන නිසා මේකත් වැරදි. මේකත් ගෑස් සහ ධන දෙක කියලා තියෙන නිසා වැරදි. මොකද අපි පටන් ගන්න ඕන මූලද්‍රව්‍ය අණු වලින් මිසක් අයන වලින් නෙමෙයි. ඊළඟට අපිට ඉතුරු වෙනවා හතරවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ. එතකොට ඒකෙන් ගත්තාම මොකද්ද තියෙන වැරද්ද හතරවෙනි උත්තරේ? මෙතන තියෙනවා O කියලා විතරක්. O ගෑස්. එහෙම තියෙන්නේ නැහැ ඔක්සිජන් ස්වභාවයේ O2 ගෑස් විදිහටනේ තියෙන්නේ. එතකොට මේකත් වැරදි. මේකේ බලන්න හරිද කියලා O2 ගෑස් වලින් මේ පැත්තේ O එක පරමාණුවේ තියෙන්නේ. ඒ හන්ද මෙතෙන්ට භාගය දාලා තුලිත කරලා තියෙන්නේ. ඒකට කමක් නැහැ. එතකොට O2 ගෑස් සහ මැග්නීසියම් සොලිඩ් එකතු වෙලා MgO එක මවුලයක් හදනවා. ඒ හින්දා මෙන්න මේ උත්තරේ තමයි අපිට හරි උත්තරේ විදියට තෝරන්න පුළුවන්. හරිනේ පැහැදිලි නේද? ඊළඟට බලන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් හි සම්මත උත්පාදන එන්තැල්පිය සමග මින් කුමන විපර්යාසය වඩා සමීප ලෙස සම්බන්ධ වේද? එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් කලින් වල වගේ දීලා නැහැ සූත්‍රය. එතකොට ඒකේ සූත්‍රය අපි ඉස්සෙල්ලා හිතාගෙන ඉන්න ඕනේ. මොකක්ද මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ MgF ද F2 ද? MgF2 නේ. ඇයි ඒ හේතුව මැග්නීසියම් වල සංයුතාව 2යි F වල සංයුතාව 1යි. එතකොට 11 වසරේදීත් අපි ඉගෙන ගත්තා සංයුජතා දෙක මාරු කරලා ලිව්වහම MgF2 වෙන්න ඕන මෙයාගේ සූත්‍රය. එතකොට MgF2 දාලා තියෙන උත්තර බලන්න මේක වැරදි මේක වැරදි. MgF කියලානේ තියෙන්නේ. ඊළඟට මැග්නීසියම් ගෑස් කියලා තියෙන නිසා මේකත් වැරදි. ඊට පස්සේ බලන්න පළවෙනි උත්තරේ බලමු අපි Mg තියෙනවා F2 තියෙනවා MgF2 තියෙනවා. මොකද්ද මෙතන තියෙන වැරද්ද? F2 තියෙන්නේ S විදිහට නෙමෙයිනේ. ෆ්ලෝරින් තියෙන්නේ ගෑස් එකක් විදිහටනේ. ඒ නිසා අපිට මෙතන මේකත් වැරදි. අපිට ඉතුරු වෙන්නේ හතරවෙනි උත්තරේ බලන්න හරිද කියලා. මැග්නීසියම් තියෙන්නේ solid විදිහට. F2 ගෑස් විදිහට තියෙනවා. MgF2 solid එක හැදිලා තියෙනවා. ඒක හරි. F2 ගෑස් තියෙනකොට හරිද මෙතන බැලන්ස් එක මැග්නීසියම් එකයි මැග්නීසියම් එකයි F2 F2. එතකොට ඒක තුලිතයි. ඒ නිසා මෙන්න මේ උත්තරේ තමයි අපිට හරි උත්තරේ වෙන්නේ. එතකොට හැමතිස්සෙම බලන්න ඕනේ මොකද්ද? දකුණු අත පැත්තේ එක මවුලයක් තියලා අනිත් ටික හරියට සම්මත තත්ත්ව දාලා බැලන්ස් කරාම උත්තරේ එන්න ඕන. ඊළඟට කැල්සියම් ඔක්සයිඩ් සම්මත උත්පාදන එන්තැල්පියට අනුරූප වන්නේ පහත කුමන රසායනික ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනසද? එතකොට කොහොමද ඒක බලන්නේ? ඔක්කොගෙම තියෙනවා කැල්සියම් ඔක්සයිඩ් CaO. මේක තමයි එහෙම නැති එක ඒක එන්නේ නැහැ. එතකොට අයන තියෙන නිසා මේකත් එන්නේ නැහැ. ගෑස් තියෙන නිසා මේකත් එන්නේ නැහැ. ඊළඟට අපිට ඉතුරු වෙනවා පස්වෙනි උත්තරේ දෙවෙනි උත්තරේ. එතකොට කොහොමද ඒ දෙකේ තියෙන වෙනස්කම්? මෙතන ගෑස් තියෙන නිසා කැල්සියම් තියෙන්නේ ස්වභාවයේ solid විදිහට. ඒක ලෝහයක්නේ. එතකොට මේකත් වැරදි. මේක හරිද බලන්න පස්වෙනි උත්තරේ. කැල්සියම් තියනවා solid විදිහට. ඔක්සිජන් වලට භාගය දාලා තියෙනවා. ඇයි ඒ? කැල්සියම් ඔක්සයිඩ් solid ඒකේ එක O
පරමාණුයි තියෙන්නේ. ඒ නිසා O2 වලින් භාගෙ දාලා තමයි ඒක තුලිත කරලා තියෙන්නේ. ඔක්සිජන් ගෑස් විදිහට තියෙනවා. කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් විදිහට තියෙනවා. ඒකට හැමදේම හරියට තියෙන නිසා මෙන්න මේ උත්තරේ තමයි අපිට හරි උත්තරේ කියලා තෝරන්න වෙන්නේ. හරිනේ. ඒ ප්‍රශ්න ටිකම ගොඩක් ලේසි, අර්ථ දැක්වීම විතරයි දැනගෙන ඉන්න ඕන. කල්පනාවෙන් තුලිත කරපු එක සහ අවස්ථා ටික තමයි කල්පනාවෙන් බලන්න ඕන. ඊළඟට පොඩ්ඩක් ගානක් හදන්න තියෙන ප්‍රශ්නයක් බලමු මේක. ඒකේ ඔයගොල්ලන්ට තනියෙන් උත්තරේ හිතන්න කලින් ඒක මම පොඩ්ඩක් විස්තර කරන්න ඕන. මේ ප්‍රශ්නය ගොඩාක් වෙලාවට අපි තාප රසායනික චක්‍ර ඇඳලා විසඳන්න තමයි ගොඩාක් විට බලන්නේ. නමුත් මේ ප්‍රශ්නේ මම තෝරාගත්තේ මේකේ ඩෙල්ටා HF වලින්ම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා. මේකේ බලන්න හොඳට කියවලා මේ දීලා තියෙනවා ප්‍රතික්‍රියා තුනක්. පළවෙනි ප්‍රතික්‍රියාව C2H6 ඔක්සිජන් එක්ක දහනය වුණාම කාබන් ඩයොක්සයිඩ් ජලය හැදෙනවා. ඒ ප්‍රතික්‍රියාවේ දීලා තියෙනවා 3120යි කිලෝජූල් කියලා. ඍණ 3120යි කිලෝජූල්. මෙතන හැබැයි ඩෙල්ටා H තීටා F නෙවෙයි මෙතන තියෙන්න ඕන. මේ F එක වෙන්න බෑ මොකද ෆෝමේෂන් F කියන්නේ. මෙතන තියෙන්නේ අපිට දහන ප්‍රතික්‍රියාවක් දීලා තියෙන්නේ. ඒක කම්බෂන් වෙන්න ඕන. නමුත් දැන්ට මෙතන ඒගොල්ලන් යටින් දීලා තියෙන ඩෙල්ටා H තීටා කියලා මෙතන මේකට එන්න ඕන C නැත්තම් මේක රියැක්ෂන් එක නිසා RXN කියලා දාලා තියෙන වෙලාවලුත් තියෙනවා. මෙතන බලන්න ඊළඟ එක හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක එකතු වෙලා ජලය මවුල දෙකක් හදන ප්‍රතික්‍රියාව තියෙනවා. එතකොට ඔයගොල්ලන් දන්නවා හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා ජලය හැදුවා කියන්නේ එතන තියෙන්නේ ජලය ෆෝමේෂන් එකක්. ජලය සෑදීම තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට මෙතන හැබැයි අපිට මවුලයට කියලා නෑ. ඇයි හේතුව මෙතන මවුල දෙකක් තියෙන නිසා. ඒ කියන්නේ මෙතන ඩෙල්ටා HF වගේ දෙකක් තියෙනවා ජලයේ. තේරුණා නේද? ජලයේ ඩෙල්ටා HF තීටා කිව්වොත් ජලය එක මවුලයට තමයි අපි ගන්න ඕන ඒකේ එන්තැල්පියගේ කිලෝජූල් මවුලයට වලින් දෙන්න ඕන. නමුත් මෙතන මවුලයට කියලා දාලා නැත්තේ මොකද මවුල දෙකක් තියෙනවනේ මේ ප්‍රතික්‍රියාවේ. ඒ නිසා මවුලයට කියලා දාලා නැහැ. ඒ කියන්නේ ජලාණු දෙකක් සෑදීමේ එන්තැල්පි විපර්යාසය තමයි මෙතන මේ දීලා තියෙන්නේ. හරිනේ, පැහැදිලි නේද? ඊළඟට කාබන් වල දීලා තියෙන එක බලන්න. කාබන් සොලිඩ්, ධන ඔක්සිජන් ගෑස්, ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ගෑස්. එතන තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල ෆෝමේෂන් එක. එතන හරියට තියෙනවා එක මවුලයට. නමුත් මේගොල්ලෝ ඒ ටිකම දීලා තියෙන්නේ කිලෝජූල් කියලා විතරයි. එතකොට මෙතන තියෙන්නේ මෙයාගේ ෆෝමේෂන් එකක්. ඊළඟට ඉහත දී ඇති දත්ව භාවිතයෙන් මෙන්න මේ රියැක්ෂන් එකේ ඩෙල්ටා H තීටා හොයන්න කියලා තියෙනවා. මේ රියැක්ෂන් එකේ එක. එතකොට දීලා තියෙන මොකද්ද? කාබන් දෙකක් සහ හයිඩ්‍රජන් අණු තුනක් එකතු වෙලා C2H6 හැදෙන එක. එතකොට මෙතන තියෙන්නේ C2H6 එක මවුලයක් තියෙනවා. එයාගේ ෆෝමේෂන් එකක් තමයි මෙතනක් තියෙන්නේ. නැත්නම් එයාගේ උත්පාදනයක් තමයි මෙතනක් තියෙන්නේ. හරි නේද? එතකොට මේකෙත් තියෙන්නේ උත්පාදනය, මේකෙත් තියෙන්නේ උත්පාදනය, මෙතනත් තියෙන්නේ උත්පාදනය. හරිද? ඒ කියන්නේ මේ රියැක්ෂන්ස් තුනෙන්ම උත්පාදන එන්තැල්පි ටික අපිට හොයාගන්න පුළුවන් ටිකක් තියෙනවා. එතකොට මෙන්න මේ සමීකරණය දිහා බලන්න. ඒ සමීකරණය අපිට දීලා තියෙනවානේ ඒකේ එන්තැල්පි විපර්යාසය කීයද කියලා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අපි එන්තැල්පිය මුලින්ම කතා කරනකොට එන්තැල්පිය හඳුන්වනකොට කතා කළා යම්කිසි ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H අගය අපිට ගන්න පුළුවන් ඩෙල්ටා H
formation ප්‍රතික්‍රියක නෙවෙයි මෙතෙන්ට එන්න ඕන ඵල. ඵලවල උත්පාදන එන්තැල්පි වලින් අඩු කරාම ප්‍රතික්‍රියකවල උත්පාදන එන්තැල්පි ටික අපිට යම්කිසි ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H එක ගන්න පුළුවන් ඩෙල්ටා HF ඵල ටිකේ ඔක්කොම ඩෙල්ටා HF ටික එකතු කරලා ඒකෙන් අඩු කරන්න ඕන ප්‍රතික්‍රියකවල ඩෙල්ටා H අගයන් ටික. හරිද? එතකොට මෙන්න මේ ක්‍රමයට අපිට මේ ගානේ උත්තරේ හොයාගන්න පුළුවන් මේ තාප රසායන චක්‍ර අඳින්නේ නැතුව. හරිද? මෙතන උත්පාදන තිබ්බහන්ද විතරයි අපි වැඩේ කරේ. වෙන මොකද එහෙම කරන්න බෑ. අපිට අනිත් රියැක්ෂන් තුනෙම උත්පාදන ටික තියෙන හන්ද තමයි මේ විදියට කළේ. නැත්තම් වෙනත් එතන දහන එන්තැල්පි වගේ දේවල් විස්තර දීලා තිබ්බනම් අපිට මේ විදියට මේ ගාන හදන්න බෑ. එතකොට අපිට මෙන්න මේ සමීකරණය ආදේශ කරන්න පුළුවන් මේ පළවෙනි සමීකරණයට. මම මේවා 1 2 3 කියලා දාගන්න. මේක අපි කියමු 4 කියලා. එතකොට අපි කොහොමද මේකට එන්නේ ඩෙල්ටා H? ඩෙල්ටා H කියලා කියන්නේ මෙතන අපේ ඍණ 3120. ඒක සමාන වෙනවා ඩෙල්ටා HF ඵලවල ඔක්කොම ඩෙල්ටා HF ටික එකතුව. එතකොට බලන්න මේ ඵල වල ඩෙල්ටා HF ගන්නේ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් හැදෙද්දී එතන වෙන එන්තැල්පි විපර්යාසය ඍණ 394 කිලෝජූල්ලු. එතකොට ඒ එක අණුවක් හැදෙන්න නම් මෙතන තියෙන අණු 4ක් හැදිලා. එතකොට මෙතෙන්ට එන්න ඕන කීයද? ඍණ 394 වැඩි කරන්න ඕන 4. ඊළඟට ඒකට අපි එකතු කරන්න ඕන තවත් ඵලයක් තියෙනවනේ ජලය. එතකොට ජලය අණු 6ක් තියෙනවා මේ ප්‍රතික්‍රියාව. එතකොට ජලය ගැන අපිට දීලා තියෙන විස්තරේ මේ ජලාණු දෙකක් හැදෙනකොට වෙන එන්තැල්පි විපර්යාසය දීලා තියෙනවා. ඒ කියන්නේ ඍණ 572යි. ඍණ 572 ඒවා කීයක් එන්න ඕනද? අතන ජලාණු 6ක් තියෙන නිසා ඒ වගේ 3 ගුණයක් එන්න ඕනනේ. දෙකක් හැදෙනකොට 572යි නම් 6ක් හැදෙනකොට ඒ වගේ 3 ගුණයක්. හරිනේ, ඒ තමයි මේ තියෙන්නේ ඵලවල ඩෙල්ටා HF ටික. ඒ මුළු ගානෙම අපි අඩු කරන්න ඕනේ ප්‍රතික්‍රියකවල ඩෙල්ටා HF. එතකොට ප්‍රතික්‍රියක තියෙන මොනවාද? C2H6 තියෙනවා අණු දෙකක්. ඊළඟට ඔක්සිජන් අණු ගෑස් තත්ත්වයේ 7ක් තියෙනවා. එතකොට මේ අපි ඉගෙන ගත්ත අර සම්මුද්දේශ ස්වරූපයේ ඩෙල්ටා HF බිඳුවයි කියලා තමයි අපි සලකන්නේ. ඒ හන්ද මෙතන 7යි O2 වලම ඩෙල්ටා HF ටික තියෙන්නේ බිඳුවයි. එතකොට C2H6 කියන එකේ අපි දාගමු මෙයාට අපි x කියලා හිතමු මේකේ විපර්යාසය එක අණුවක් හැදෙනකොට C2H6 එක අණුවක් හැදෙනකොට x නම් විපර්යාසය අපි මෙතෙන්ට 2x කියලා දාගත්තොත් හරි. නේද? 2x. ඒ කියන්නේ මෙයාගේ සිද්ධ වෙන ඩෙල්ටා H එක. ඩෙල්ටා HF මෙතන අණු දෙකක් තියෙනවා හන්දා අපි 2x කියලා දාගත්තා. එතකොට මේක සුළු කරගත්තම කොහොමද වෙන්නේ? මෙතන 394 වගේ 4 ගුණයක් ගත්තම අපිට ඒකෙන් එනවා ඍණ 1576ක්. ඒකටම ආයෙ එකතු වෙන්නේ ඍණ ගානක්මයි එකතු වෙන්නේ. කීයද? 1716ක් වෙනවා. 572 ඒවා 3. ඒක ඔක්කොම ඍණ. ඒ තමයි අපේ ඵලවල එන්තැල්පි එකතුව.
අඩු කරන්න 2යි x ඍණ 3120යි. එතකොට අපිට මේ ඍණ 2x මේ පැත්තට ගන්න පුළුවන් 2x සමානයි මේ ගාන සුළු කරාම අපිට එනවා ඍණ 3292යි කියලා. ඒකෙන් අඩු කරනවා මේක අපි දකුණු පැත්තට ගත්තා. එතකොට 2x සමානයි අපිට එනවා ඍණ මේක දකුණු පැත්තට ගියාම ධන වෙනවනේ. ඒකයි ධන 3120 එතකොට අපිට 100 ඍණ 172ක් කියලා මෙතන උත්තර එනවා. ඒ 2x. එතකොට එහෙනම් x කීයද? ඒකෙන් භාගයක්නේ. x සමාන එහෙනම් ඍණ 86යි. හරිද? මං යුනිට් එක දැම්මේ ඔක්කොම කිලෝ ජූල් වලින් තියෙන්නේ. එතකොට අපිට එනවා උත්තරේ මෙන්න මේකයි කියලා. තේරුණා නේද? එතකොට හරි ලේසි ඒ ගාන හැදුවේ අපි තාප රසායනික චක්‍ර මොකුත් අඳින්නේ නැතුව. මොකද ඒ තාප රසායනික චක්‍ර අපි ඉස්සරහට කතා කරමු. ගොඩාක් ළමයින්ට එක පැටලෙනවා. හැබැයි ගොඩක් ගණන් වලට ඒක අනිවාර්යෙන් අඳින්න වෙනවා. නමුත් මෙතන මේ රියැක්ෂන් එකත් එක්ක අපිට ඒකට සම්බන්ධ අනිත් ඒකේ තියෙන අනිත් මේ සංයෝග අණු වල ඔක්කොගෙම උත්පාදනයට සම්බන්ධ ඩෙල්ටා H ටිකක් අපිට හම්බ වෙච්ච නිසා තමයි මේ විදියට ඒ ගාන හැදුවේ. මේ සමීකරණය. මේ සමීකරණය ඉතින් අපි ගොඩක් දන්න එකක්නේ. එතකොට මේ මූලිකම සමීකරණයක් ඒකට දාලා හැදුවේ ඒ ඔක්කොම ඩෙල්ටා HF වලට සම්බන්ධ කරගන්න පුළුවන් අගයන් ටිකක් හම්බ වෙච්ච නිසා. ඒ කියන්නේ උත්පාදනයට සම්බන්ධ අගයන් ටිකක් මෙතන හම්බෙච්ච නිසා තමයි මේ විදියට ගානේ උත්තරේ ලේසියට ගන්න පුළුවන් උනේ. පැහැදිලි නේද? හරි. අපි ඒ වගේ තවත් ගණන් තාප රසායනික චක්‍ර අඳින එක ගැන කතා කරමු. අපිට තවත් ඊට කලින් වෙනත් එන්තැල්පි විපර්යාසයන් දෙකක්වත් කතා කරලා තමයි අඩුම ගානේ දහන එන්තැල්පියවත් කතා කරලා තමයි තාප රසායනික චක්‍ර අඳින එකට යන්න වෙන්නේ. හරිනේ? පැහැදිලි නේද?